හරි. අයිබෝන් පුතේ හැමෝටම. අපි අද හමුවන්නේ ඔයගොල්ලෝගේ ප්‍රී MCQ ක්ලාස් එකේ තුන්වන දිනේ විදියට. අද අපි සාකච්ඡා කරන ඔයගොල්ලන්ට කලින් දෙවන සතියේ දෙවෙනි වීඩියෝ ක්ලිප් එකේ අපි සාකච්ඡා කරපු බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ඉතුරු ප්‍රශ්න ටික, ඒ කියන්නේ 7 වෙනි පිටුවේ සිට තියෙන ආයත් පිළිවෙලින් ප්‍රශ්නාංක 1 සිට මුලින් තිබුණ ටික විහුවගත ටිකක් අපි සාකච්ඡා කළේ. විහුවගත කියන්නේ බහුවර්ණ පේපර් එකක කෙටි සටහන් ලියන්න තියෙන. අපි එහෙම කොටස් ටිකක් සාකච්ඡා කරමින් පස්වෙනි පාඩම සංකල්ප පාඩම මම උගන්වලා දුන්නා. ඇත්තට මේකේ බහුවර්ණ සාකච්ඡා කරාට සංකල්ප පාඩම මම ඉගෙනුවා. දැන් මම එනවා සාකච්ඡා කරන්න බහුවර්ණ වර්ණ තේරීමේ ප්‍රශ්න කිහිපයක් අද. අපි අද මේ වීඩියෝ ක්ලිප් එකේදී කතා කරමු වර්ණ තේරීම පිළිබඳව. එතකොට ඕගොල්ලන්ට මේ යම් පාඩම්, දැන් මීට මෙර පාඩම් තියෙනවා වැරදි නිවැරදි කිරීම, බැංකු සස්දුම්, ඊට පස්සේ ණයගැති ණයින් පාලන ගිණුම්. මෙන්න මේ පාඩම් වාට ඉගෙන ගන්න ඕමනා නම්, ඔයාලට වැරදි නිවැරදි කිරීම ඉගෙන ගන්න ඕන නම්, ඔයාලට අපි මේ වගේම YouTube channel එකේ අපේ තියෙනවා වීඩියෝස් වැරදි නිවැරදි කිරීම වල පළවෙනි වීඩියෝ එක දැන් දාලා තියෙන්නේ. ඔයාලට ඒක නරඹන්න පුළුවන්. ඔයාලට බැංකු සස්දුම් සහ ණයගැති ණයින් පාලන ගිණුම් ඉගෙන ගන්න ඕමනා කරනවා නම්, ඔයාලට ගිණුම්කරණය ඉගෙන ගන්න ඕමනා කරනවා නම්, ඔයාලට අපිත් එක්ක දිගටම එකතු වෙන්න පුළුවන්. WhatsApp message එකක් දාලා අපේ උසස් පෙළ පන්තිත් එක්ක එකතු වෙන්න. කුරුණෑගල, අනුරාධපුර දිස්ත්‍රික් වල හැම අවුරුද්දකම හොඳම ප්‍රතිඵල බිහි කරපු ගිණුම් කරන පාඨමාලාව විදියට අපි ඕගොල්ලෝ ගාවට එන්නේ. අපි නිහඬයි, හැබැයි අපේ ප්‍රතිඵල හැමතැනම කතා කරනවා. right. එහෙනම් අපි පටන් ගමු අද වැඩි. පුතේ, පළවෙනි ප්‍රශ්නේ කියනවා ගිණුම් කරන සංකල්පීය රාමුව පිළිබඳව නිවැරදි නොවන ප්‍රකාශය තෝරන්න. ප්‍රකාශ පහක් දීලා මේකෙන් නිවැරදි නැත්තේ මොකක්ද කියලා. පළවෙනි එක කියනවා ඒක විවස්ථාවක් බඳුය. දෙවෙනි එක කියනවා ඒ එකිනෙකට අනුරූපී ගිණුම් කරන ප්‍රමිත සඳහා මඟ පෙන්වනවා. තුන්වෙනි එක මූල්‍ය ගිණුම්කරණය සහ මූල්‍ය ප්‍රකාශවල ස්වභාවය සහ කාර්යභාරය මෙන්ම සීමාවන්දනීය කරනවා. හතර ඒ එකිනෙකට සම්බන්ධ අරමුණු හා මූලික මූලධර්ම වලින් සමන්විතයි. පහ ඒ පනතක් මගින් පනවන ලද ලයිස්තුගත සමාගම් විසින් පෙළපෙදිය යුතු ව්‍යවස්ථාවකි. පුතේ, ගිණුම් කරන සංකල්පීය රාමුව කියලා කියන්නේ මේකේ පස්වෙනි උත්තරේ ඒක පනතක් මගින් පනවලා තියෙන ලයිස්තුගත සමාගම් විසින් අනිවාර්යයෙන්ම අනුගමනය කරන්න ඕන. එහෙම කියලා එකක් නැහැ. ඒ නිසා උත්තරේ පස්වෙනි එක. දැන් ඔයගොල්ලෝ සංකල්ප පාඩම සිද්ධාන්තවලදී ඉගෙන ගන්නවා. පාසල තුලදී බකේම ඕගොල්ලෝගේ උපකාරක පන්ති තුලදී ගුරුවරු උගන්වනවා. ඊට පස්සේ ඕගොල්ලෝට මේ ප්‍රශ්න වලට බොහෝ පිළිතුරු සාධාරණීකරණය කරගෙන ඒව විසඳා ගැනීමේ හැකියාව ලැබෙනවා. right. දෙවන ප්‍රශ්නයට අපි එනවා. ගිණුම්කරණයේ සංකල්පීය රාමුවෙහි කාර්යභාරය ලෙස පහත ඒවා දී ඇත. සංකල්පීය රාමුවේ කාර්යභාරය විදියට ඉටු කරන කාර්යයන් විදියට මෙන්න මේවා දීලා තියෙනවා. මෙන්න මේ ප්‍රකාශ වලින් නිවැරදි වන්නේ නිවැරදිම කාර්යභාරයන් මොනවද කියලා අහනවා. පළවෙනි එක අනාගත ගිණුම් කරන ප්‍රමිතීන් සඳහා මඟ පෙන්වීම සඳහා පවතින ගිණුම් කරන ප්‍රමිතීන් සමාලෝචනය කිරීම සඳහා සහාය වීම. පුතේ, පළවෙනි එක හරි. අනාගත ගිණුම් කරන ප්‍රමිත හදන්න, පවතින ගිණුම් කරන ප්‍රමිත පිළිබඳ සමාලෝචන ඉදිරිපත් කරන්න අපිට මේක උදව් වෙනවා. දෙක ගිණුම් කරන ප්‍රමිත භාවිතයේ සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරන අයට උපකාරී වීම. මූල්‍ය ප්‍රකාශන භාවිතා කරන ආකාරය පිළිබඳව මූල්‍ය ප්‍රකාශන හදන අයට උදව් වෙනවාලු. C විකල්ප ගිණුම් කරන පිළිවෙත් අවම කිරීම සඳහා පදනමක් සැපයීමෙන් මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමට අදාළ ක්‍රියාපටිපාටි නම් ගිණුම් කරන ප්‍රමිත සහ නෛතික රෙගුලාසි අතර සහජීවනය ප්‍රවර්ධනය කිරීමට උපකාරී වීම. මේ සංකල්පීය රාමුවෙන් පවතින ගිණුම් කරන පිළිවෙත් වල විවිධ ක්‍රමෝපාංග තියෙනවා නම් ඒවා අවම කරන්න, ඒ වගේම ක්‍රියාපටිපාටි ගිණුම් කරන ප්‍රමිත සහ නෛතික රෙගුලාසි තියෙනවා. මේ වගේ සහජීවනයේ ප්‍රවර්ධනය කරලා ඊටාම පහසුවෙන් ගිණුම්කරණය කරන්න අපිට මේ සංකල්පීය රාමුව උදව් වෙනවාලු. ඒකත් හරි. E ගිණුම් කරන D ආයතනයක මූල ප්‍රකාශ සම්බන්ධයෙන් තම මතය ප්‍රකාශ කිරීම සඳහා විගණකවරුන්ට සහාය වීම. ඔව්, ආයතනයක නැත්නම් ව්‍යාපාරයක මූල ප්‍රකාශන සම්බන්ධයෙන් විගණකවරුන්ට තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න මේ සංකල්පීය රාමුව උදව් වෙනවා. එකක් හරි. E
ගිනුම් කරන ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කරන මූල්‍ය ප්‍රකාශවල අන්තර්ගත තොරතුරු අර්ථකථනය සඳහා සහාය වීම. පුතේ ප්‍රමිතීන්ට අනුව මූල්‍ය ප්‍රකාශන හදද්දී ඒ මූල්‍ය ප්‍රකාශවල අන්තර්ගත වන තොරතුරු පිළිබඳ අර්ථකථනයක් කරන්න. ඒ මූල්‍ය ප්‍රකාශ නිවැරදිද අඩුපාඩු තියෙනවද කියලා අර්ථකථනයක් කරන්න අපිට මේ සංකල්පීය රාමුව උදව් වෙනවලු. එහෙනම් මේ ABCDE කියන කොටස් පහම නිවැරදි. එහෙනම් දෙවෙනි එකට උත්තරේ පුතේ පස්වෙනි එක. දෙවෙනි එකට උත්තරේ පස්වෙනි එක. right. තුන්වෙනි ප්‍රශ්නේ. පහත දැක්වෙන්නේ මූල්‍ය ප්‍රකාශන කට්ටලයක උපාංගයන්ය. ඉහත ඒවා අතුරින් සංකල්පීය රාමුවේ අන්තර්ගත මූලික ගිණුම් කරන උපකල්පන වලට අනුකූල නොවන වාර්තාවන්නේ. සංකල්පීය රාමුවේ මූලික ගිණුම් කරන උපකල්පන වලට අදාළ නොවන වාර්තා මොනවද කියලා අහනවා. පළවෙනි එක ආදායම් ප්‍රකාශය. දෙවෙනි එක ශේෂපත්‍රය. නැත්නම් අපි ඒකට කියනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියලා. ශේෂපත්‍රය නැත්නම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. තුන්වෙනි එක හිමිකම වෙනස් වීමේ ප්‍රකාශනය. හතර මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. අපෙන් අහන්නේ ප්‍රශ්නෙට මොකද්ද? සංකල්පීය රාමුවේ අන්තර්ගත මූලික ගිණුම් කරන උපකල්පන වලට අනුකූල නොවන වාර්තාව. මොකද්ද මූලික ගිණුම් කරන උපකල්පනය? අඛණ්ඩ පැවැත්මක් පැවතීම කියලා අපි ඉගෙන ගත්තා. මේ අඛණ්ඩ පැවැත්ම කියන උපකල්පනයේට අනුකූල නොවන නැත්නම් කාලච්ඡේදවලට අනුකූල නොවන නැත්නම් මේ විවිධ ගිණුම් කරන උපකල්පන වලට අනුකූල නොවන වාර්තාව මොකද්ද කියලා අහනවා. උත්තරේ පුතේ 1 පමණි මුදල් ප්‍රවාහ ප්‍රකාශ පමණි. එක උපකල්පනයෙන් බැහැර වෙනවා. හතරවෙනි එක සංකල්පීය රාමුවේ සංයුතිය සහ උපාංග ලෙස පහත ඒවා දී ඇත. සංකල්පීය රාමුවේ සංයුතිය සහ උපාංග ලෙස පහත ඒවා දී ඇත. මෙන්න මේ දීලා තියෙනේ වගේ සංකල්පීය රාමුවේ සංයුතිය සහ උපාංග ලෙස දීලා තියෙනවා. මෙන්න මේ වගේ මොනවද ඇත්තටම සංකල්පීය රාමුවේ සංයුතිය විදියට ඇතුළත් වෙන්නේ? ඇත්තටම මොනවද මේකේ ඇතුළත් වෙන්නේ කියලා තමයි අහන්නේ. මොකද ප්‍රශ්නේ අඩුපාඩුවක් තියෙනවානේ. ප්‍රශ්නේ කොටස් ටික තිබුණාට ඕන කොටස නෑ. මොකද්ද තෝරගන්න ඕනේ කියලා නැහැ. අපි බලමු පොඩ්ඩක් කියවලා මූල්‍ය ප්‍රකාශවල අරමුණ, ගිණුම් කරන තොරතුරු වල ගුණාත්මක ලක්ෂණ, ගිණුම් කරන ප්‍රමිත, ගිණුම් කරන සංකල්ප, මූල්‍ය ප්‍රකාශන වල මූලිකාංග, මූල්‍ය ප්‍රකාශන මූලිකාංග විනා. පුතේ ඔතන හතරවෙනි එකේ ප්‍රශ්න ලියා ගන්න. අයිනික ලියා ගන්න. ප්‍රශ්නේ මෙහිමයි. සංකල්පීය රාමුවට ඇතුළත් නොවන්නේ. සංකල්පීය රාමුවට ඇතුළත් නොවන්නේ. උත්තරේ 4 C සහ D. සංකල්පීය රාමුවක් ඇතුලේ ගිණුම් කරන ප්‍රමිත සහ ගිණුම් කරන සංකල්ප නැහැ. ගිණුම් කරන සංකල්ප වෙනම තියෙන්නේ. ඒ නිසා ඔන්න පාඩම් කරලා තියාගන්න ඕන අවබෝධයෙන්. 4ට උත්තරේ 4මයි C සහ D. පස්වෙනි ප්‍රශ්නේ. මූල්‍ය ප්‍රකාශයක මූලිකාංග හඳුනා ගැනීම සඳහා වන නිර්ණායක ලෙස පහත ඒවා දී ඇත. මූල්‍ය ප්‍රකාශයක මූලිකාංග හඳුනා ගන්න අදාළ වන නිර්ණායක ලෙස මෙන්න මේ පහත ඒවා දීලා තියෙනවා. ඉහත ඒවා අතරින් මූල්‍ය ප්‍රකාශයක මූලිකාංග හඳුනා ගැනීම සඳහා මඟ පෙන්වන පොදු නිර්ණායක වන්නේ. මෙන්න මේ දීලා තියෙන මූලිකාංග හඳුනා ගැනීම සඳහා වන නිර්ණායක වලින් මඟ පෙන්වන පොදු නිර්ණායක මොනවද කියලා අහනවා. අපි බලමු. A ආර්ථික ප්‍රතිලාභ ගලා ඒමක් සිදුවීම. B අගේ විශ්වාසදායී ලෙස මැනිය හැකි වීම. C ප්‍රතිලාභ ගලා ඒම පිළිබඳ සම්බන්ධතාවයක් නොමැති වීම. D වත්කම් ලෙස හඳුනාගත නොහැකි පිරිවැය වියදම් ලෙස හඳුනා ගැනීම. E ලිඛිත සාක්ෂි මත පදනම් වීම. පුතේ මූල්‍ය ප්‍රකාශනවල යම්කිසි
වත්කමක් වෙන්න පුළුවන්, වගකීමක්, හිමිකමක්, ආදායමක් විදිහට මේ ඕන එකක්, මේ පස් වර්ගයෙන් ඕන එකක් හඳුනා ගනිද්දී බලපාන පොදු නිර්ණායක තියෙනවා. එකක් තමයි අගේ විශ්වාසදායී ලෙස මනින්න පුළුවන් වෙන්න ඕන. හරිද? අගේ විශ්වාසදායී ලෙස මනින්න පුළුවන් වෙන්න ඕන අනිවාර්යයෙන්. ඒ වගේම ආය ගන්න පුළුවන් මෙතන තීනේ වගේ ගැලපෙන එක ආර්ථික ප්‍රතිලාභ ගලා යාමක් සිදු වෙන්නත් ඕනේ. පස්වෙනි එක ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන යාමක් සිදු වෙන්නත් ඕනේ. එතකොට උත්තරයට ගන්න වෙන්නේ A සහ B. පස්වෙනියට උත්තරේ A සහ B. ඒ කියන්නේ තුන්වෙනි එක. 6. ගිණුම් කරන සංකල්පවල අරමුණ නිවැරදිව දැක්වෙන කාණ්ඩය තෝරන්න. ගිණුම් කරන සංකල්පවල අරමුණ නිවැරදිව දැක්වෙන කාණ්ඩය. උත්තර කීපයක් තියෙනවා. උත්තරේ 6ට 5 පුතේ. පස්වෙනි උත්තරේ ප්‍රායෝගික ගිණුම්කරණයට මඟ පෙන්වීම, ගිණුම් කරන වෘත්තියේ නියැලෙන අය අතර මතභේද අවම කිරීම, ගිණුම්කරණය තුළ ඒකාග්‍රතාවයක් ඇති කිරීම. 6 වෙනි එකට උත්තරේ 5. 6 වෙනි එකට උත්තරේ 5 පුතේ. 7 වෙනි ප්‍රශ්නය. ගිණුම් කරන ඒකක සංකල්පයේ පිළිබඳව පහත ප්‍රකාශ දී ඇත. ගිණුම් කරන ඒකක සංකල්පයේ පිළිබඳව මෙන්න මේ ප්‍රකාශ දීලා තියෙනවා. ඉහත ප්‍රකාශ වලින් නිවැරදි ප්‍රකාශ වන්නේ ඒකක සංකල්පයේ පිළිබඳ ප්‍රකාශ දීලා තියෙනවා 5. මේ වගේ නිවැරදි මොනවද කියලා අහන්න. බලමු. පළවෙනි එක තියෙනවා එය සමස්ත ගිණුම්කරණයේ විෂයපතේට කිසියම් සීමාවක් සකස් කර දෙයි. නෑ එහෙම සීමා සකස් කරන්නේ නැහැ. ඒ ගණකාධිකාරීවරයාට තමාගේ විෂයපතේ පිළිබඳ නිශ්චිත සීමාවක් ලබදී. ඔව් ඒක නම් හරි. තමන් වැඩ කරන්න ඕනේ කොයිද කියලා එයාට නිශ්චිත විෂයපතයක් දෙනවා. එයන් ව්‍යාපාර ඒකකයට නෛතික පුද්ගල නෑ, නෛතික පුද්ගල භාවයක් ලැබෙන්නේ නෑ ඒකක සංකල්පේ. යන්න ගිණුම් කරන ඒකකය එහි අයිතිකරුවන්ගෙන් වෙන් වූ වෙනමම ඒකකයක් ලෙස හඳුනා ගැනීමට මඟ පෙන්වයි. ඔව් යන්න හරි. යන්න සැලකිල්ලට ගත යුත්තේ හඳුනාගත් ඒකකයට අදාළ ගනුදෙනුවා සිද්ධීන් පමණි. ඔය එකත් හරි. උත්තරේ ඉන්නේ 4 වෙනි එක. ආයන්න, යන්න, යන්න. 4 වෙනි එක උත්තරේ. 7 වෙනි ප්‍රශ්නට උත්තරේ 4. 8 වෙනි ප්‍රශ්නේ. ව්‍යාපාරයක ගිණුම් කරන කටයුතු වලදී කටයුතු කර ඇති ආකාර කිහිපයක් පහත දැක්වේ. ව්‍යාපාරයක් තමන්ගේ ගිණුම් කරන කටයුතු කරද්දී කටයුතු කරලා තියෙන ආකාර කිහිපයක් පහත දැක්වෙනවලු. ඉහත සඳහන් ඒවා අතරින් ගිණුම් කරන ඒකක සංකල්පයට අනුව සිදු කර ඇත්තේ. මෙන්න මේ ඉහත සඳහන් කරලා තියෙන වගේ ගිණුම් කරන ඒකක සංකල්පයට අනුව සිදු කරලා තියෙන්නේ මොනවද කියලා අහනවා. බලමු. පළවෙනි එක මූල්‍ය ප්‍රකාශවල ව්‍යාපාර ඒකකයේ නම සඳහන් කර ඇත. නම සඳහන් කරලා ඇත. ඒක හරි. ඒකක සංකල්පයට අනුව කරන්නේ. 2 මූල්‍ය ප්‍රකාශවල ගිණුම් කාල පරිච්ඡේදය සඳහන් කර ඇත. නෑ ඒක කරන්නේ කාල පරිච්ඡේද සංකල්පයට. 3 වෙනි එක හවුල්කරුවන් ව්‍යාපාරයට ලබා දුන් අය වගකීම් ලෙස ශේෂපත්‍රය කියන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශ පෙන්눔 කර ඇත. හවුල්කරුවෙක් කියන්නේ අයිතිකරුවෙක් ව්‍යාපාරයට දෙන මුදල ණයක් විදිහට හඳුනා ගන්න. ඒක හරි. එයා ව්‍යාපාරේ පරිබාහිර පුද්ගලෙක් විදිහට අපි හඳුනා ගන්න ඕනේ හැම වෙලාවෙම. ඒකත් හරි. යන්න හවුල්කරුවන් කළ ගැනිලි හිමිකමේ අඩුවීම. ඔව්. හවුල්කරුවෙක් ගැනිලි කරපුවම මේක හිමිකමේ ප්‍රාග්ධනයේ අඩුවීමක් විදිහට අපි සලකනවා. ඒකත් හරි. යන්න සෑම ගනුදෙනුවක්ම වාර්තා කර ඇත්තේ ව්‍යාපාරයේ දෘෂ්ටි කෝණයෙන්ය. ඔව්. ඒකක සංකල්පයට අනුව ගණන් හදනවා නම් අපි හැම ගනුදෙනුවක්ම සටහන් කරන්න ඕනේ ව්‍යාපාරේ පැත්තෙන් පමණයි. වෙන කිසි දෙයක් ගැන හිතන්නේ නැහැ. එහෙනම් උත්තරේට එන්නේ අයන්න, ඇයන්න, යන්න, යන්න. උත්තරේ 5. උත්තරේ 5. 8 වෙනි එකට උත්තරේ 5. 9 වෙනි ප්‍රශ්නේ. මූල්‍ය මිනුම් සංකල්පය නිසා ඇතිවන තත්වයන් කීපයක් පහත දැක්වේ. මේ මූල්‍ය මිනුම් සංකල්පය නිසා ඇතිවන තත්වයන් කිහිපයක් පහත දැක්වෙනවලු. ඒත සඳහන් ඒවා අතරින් නිවැරදි වන්නේ
ගිණුම් වාර්තා මුදල් මාධ්‍යයට පමණක් සීමා වීම. ඔව් ඒක හරි. මුදලේ අගේ ස්ථාවරයයි උපකල්පනය කිරීම. ඔව් ඒකත් හරි. උද්දමනයේ බලපෑම සැලකිල්ලට ගැනීම. නෑ එහෙම එකක් කරන්නේ නෑ මූල්‍ය මිනුම් සංකල්පේ. මුදලින් මැනිය හැකි දේ පමණක් මූල්‍ය වාර්තා වලින් නිරූපණය කිරීම. ඔව් හරි. මූල්‍ය මිනුම් සංකල්පයට අනුව තමයි මුදලින් මනින්න පුළුවන් ඒවා විතරක් ලියන්නේ. ඊ වටිනාකම් මැනීමේ මිනුම් දණ්ඩ ලෙස මුදල් යොදා ගැනීම. ඒකත් හරි. උත්තරේ අයන්න, ආයන්න, ඉයන්න, ඊයන්න. උත්තරේ 3. 9 වෙනි ප්‍රශ්නට උත්තරේ 3 පුතේ. 10 වෙනි ප්‍රශ්නේ. මූල්‍ය මිනුම් සංකල්පය නිසා ඇතිවන අඩුපාඩු ලෙස පහත ඒවා දී ඇත. මූල්‍ය මිනුම් සංකල්පය නිසා ඇතිවන අඩුපාඩු විදියට මෙන්න මේ පහත ඒවා දීලා තියෙනවා. ඒත සඳහන් ඒවා අතරින් මූල්‍ය මිනුම් සංකල්පයේ අඩුපාඩු ලෙස දැක්විය හැක්කේ. ඒත සඳහන් ඒවා අතරින් මූල්‍ය මිනුම් සංකල්පයේ අඩුපාඩු ලෙස දැක්විය හැක්කේ. මුදලින් මැනිය නොහැකි වන දෑ මූල්‍ය වාර්තා වලින් අනාවරණය කළ නොහැකි වීම. ඒක හරි ඒක අඩුපාඩුවක්. දෙක උද්දමන බලපෑම් මත වෙනස් වන වත්කම් වල නියම වර්තමාන වටිනාකම අනාවරණය කළ නොහැකි වීම. ඔව් ඒකත් හරි. 3 ගිණුම් වාර්තා මුදල් මාධ්‍යයට පමණක් සීමා වීම. ඔව් ඒකත් හරි. දුර්වලතා මේවා. ඊ ගනුදෙනු වල සමහර මූල්‍ය වටිනාකම් ගිණුම් වාර්තා වලින් නිරූපණය කළ නොහැකි වීම. නෑ ඒක අඩුවක් නෙමෙයි. ඊ ගිණුම් කරන කටයුතු සඳහා එක් පොදු මුදල් ඒකකයක් පමණ සෑම රටකදීම භාවිතා කිරීම. ඒක ප්‍රශ්නයක්වත් නැහැ. ඒ රට ඇතුලේ ඒක නීත්‍යානුකූලව අපිට භාවිතා කරන්න පුළුවන්. ඒ ඇත්තටම අඩුපාඩු ලෙස පෙන්වන්න පුළුවන්. මෙයා ඔක්කොම අඩුපාඩු විදියට අපිට දුන්නට ඇත්තටම මේකට ගැළපෙනම අඩුපාඩු විදියට අපිට ගන්න පුළුවන්. පළවෙනි 3 විතරයි. අයන්න, ආයන්න, ඇයන්න. එහෙම ගත්තොත් 10 වෙනි එකට උත්තරේ 2 පුතේ. 10ට උත්තරේ 2. දැන් එතන තියෙන ඔක්කොම ගැලපෙන්නේ නැහැ වගේ දෙන්නේ නේ. හැබැයි ඒ උනට ගැලපෙන මේක. ඒ නිසා මතක තියාගන්න ගොඩක් දේවල් අපිට පේන්න තිබුණට අපි ඒ වගේන් ගැලපෙනම එක තමයි ගන්න ඕනේ. නැත්තම් අපේ සම්පූර්ණ උත්තරේ වැරදි. හරියට පොතේ අපේ ජීවිතේ වගේ. අපේ ජීවිතේට නොයෙකුත් මිතුරෝ අපිට ලං වෙනවා. නොයෙකුත් මිත්‍රයෝ මිතුරන් අපිට ලං වෙනවා. හැබැයි අපේ ජීවිතේට අපි ලං කරගන්න ඕනේ අපිට ගැළපෙනම මිතුරන්. දැන් අරකෙත් එහෙමනේ. උත්තර 5ක් දුන්නට කරුණු 5ක් දුන්නට ඒ පහම එක වගේනේ. හිතෙන්නෙම මේ පහ අඩුපාඩු කියලා. හැබැයි පහම නෙමේ අඩුපාඩු 3ක් විතරයි අඩුපාඩු උනේ. අනිත් දෙක නිකන් දුන්නු දේවල්. හැබැයි සමහර අය ඒකත් ලකුණු කරනවා අඩුපාඩු විදියට. හරි. දැන් මේ කොවිඩ් වසංගතය අවසන් වුණාට පස්සේ අපි උත්සාහ කරනවා ලංකාවේ ඕනම තැනක අපේ මේ ප්‍රී MCQ ක්ලාස් එකට සම්බන්ධ වන දරුවන්ට ප්‍රශ්න පත්‍ර අපි තැපැල් මාර්ගෙන් ගෙවන්න. එතකොට ඔයා ඒකට තැපැල් ගාස්තුව විතරයි ගෙවන්න ඕනේ. මුද්‍රණ ගාස්තුව අපි අය කරන්නේ නැහැ. ඔයා තැපැල් ගාස්තුව ගෙවලා ඔයාට අපි දෙනවා ලිපිනයක්. ඒ ලිපිනයට ඔයා එවන්න ඕනේ දිග ලියුම් කවරයක්. ඔයා මාසයකට අදාළව ලබා ගන්නවා නම් ප්‍රශ්න පත්‍ර ඒ මාසයකට අදාළව ප්‍රශ්න පත්‍ර ලබා ගන්න පුළුවන් විදියට ලියුම් කවර එක මුද්‍රේ අලවලා ඔයා ලියුම් කවර අපිට එවන්න ඕන. ඔයාගේ නම ලියන. ඔයාගේ නම සහ ලිපිනේ ලියන. අපි ඒකට දැනුම් දෙනවා මේ කොවිඩ් වසංගතයේ අවසානයේදී. තැපැල් සාමාන්‍ය කටයුතුටපත් වුණාට. ඒතර අපි ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කරලා ඒ ලියුමට බහලා අපි ඔයාට ඒක තැපැල් කරනවා. ඒතර අපි ඒකට 7-5ක්වත් ඔයාගෙන් ගන්න හේතුව ඔයා තමයි අපිට ලියුම එවන්නේ. ඔයාට අපි ලිපිනයක් දෙනවා. ආයේ ලිපිනෙට ලියුම එවනවා. ලියුම කියන්නේ ලියුම් කවරයක් ඇතුලේ තව ලියුම් කවර දාලා ඔයා එවනවා. ඒතර මාසෙටම අදාළ ඒවා ගන්නවා නම් අපි කියනවා කරන්න ඕන විදි ඉදිරියේදී. ඒතර ඔයාගේ මුද්‍රණය කරපු ප්‍රශ්න පත්‍රයක් ඔයාට ලැබෙනවා. අපි YouTube එක ඇතුලේ උගන්වනවා. ඒතර මම ඒකයි කිව්වේ. ඇති තරම් දේවල් අපිට ජීවිතේ ලං වෙනවා. දැන් මේ කාලේ ඔයාට නොමිලේ කියලා ගොඩක් දේවල් එනවා. අපි එහෙම කළේ නෑ. ඇත්තටම මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍ර පන්තිය අපි ආරම්භ කළේ අපේ පන්තියට එන දරුවන්ට. මගේ උසස් පෙළ පන්තියට කුරුණෑගල සහ අනුරාධපුර ආර්යපොළ මගේ උසස් පෙළ පන්තියට එන ළමයි වෙනුවෙන් පටන් ගත්ත පන්තියක් මේක. එතකොට ඔයා දන්නවද
ඔයාලගේ යාළුවෝ අපේ පන්තියට එනවා. එතන මේගොල්ලෝ මට කියනවා සර් මෙහෙමයි අපේ යාළුවෝ ඉන්නවා MCQ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න කැමති. සර් මොකද කරන්නේ? මං කිව්වා හරි. අපි එහෙනම් ඒගොල්ලන්ටත් අවස්ථාවක් දෙමු. දීලා බලනකොට පුතේ ළමයි විශාල ප්‍රමාණයක් අන්තිමේ එකතු වුණා. ඒ එකතු වීමත් එක්ක අපිට අන්තිමේ එක Zoom තාක්ෂණය හරහා දෙන්න බැරි වුණා. අපි සමස්තය ගෙනාව YouTube channel එක ඇතුළට ඊට පස්සේ. දැන් YouTube එක ඇතුළේ මේක දෙන මේ 3 වෙනි දවසේ මේක. 3 වෙනි වීඩියෝ ක්ලිප් එක. අපි පිළිවෙලට වැඩේ කර හැම සතියෙම අපි වීඩියෝ එකක් දෙනවා. ඒ කරන් ඉන්නකොට සමහර දරුවෝ මගෙන් ඉල්ලීමක් කළා පෞද්ගලිකව සර් අපිට මෙහෙම අමාරු පාඩම් තියෙනවා සර් ඒවට අදාළ වීඩියෝ නැද්ද? ඒතර සමහර පාඩම් වලට අදාළ වීඩියෝ හදලා දාලා තිබුණා අපේ ළමයිට ඕන දේවල්. ඒත් දැන් ඕගොල්ලොන්ගේ ඉල්ලීම මතම ඔන්න දැන් ආයෙ නිර්මාණය කරන්න පටන් ගත්ත අපිට ඉඩ තියෙන විදිහට වැරදි නිවැරදි කිරීම වලට අදාළ වීඩියෝ ක්ලිප් ටික. අපි සම්පූර්ණ වැරදි නිවැරදි කිරීම පාඩම වලට උගන්වනවා. එතන කාට හෝ පුතෙට ඕන නම් 6 වෙනි පාඩම අපිත් එක්ක ඉගෙන ගන්න. අපේ ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක සම්බන්ධ වෙන්න ඕන ආකාර අපි ඔයාලට කියනවා ඔයා අපිට WhatsApp message එකක් දාන්න. WhatsApp message එකක් දාන්න දාලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. එතකොට කෙනෙක්ට බැංකු සස්දුම් ණයගැති ණයින් පාලන කිනු මේව ඉගෙන ඒත් එහෙම තමයි. වට සම්බන්ධ වෙන්න නම් ඔයා අපිට message එකක් දාන්න. අපි ඔයාට ඊට අදාළ නිබන්ධනේ අදාළ කටයුතු කරලා දෙන්න. අපි මුදල් අය කරන්නේ නෑ ඒකට. මම ඒකයි කිව්වේ. මේ පන්තියේ ඉදිරියේදී දැන් PDF ආකාරයට ප්‍රශ්න පත්‍රය දෙන්න වෙන ලබා දෙන්න අයුරක් නැති නිසා නමුත් අපි ඉදිරියේදී ප්‍රශ්න පත්‍රය අර විදිහට ඕගොල්ලන්ට ලබා දෙමු. ඒතර ඕගොල්ලන්ට ප්‍රශ්න පත්‍ර ලබා ගන්න පුළුවන්. අපි ඒ තරම් මේක අනර්ථ විදියට කරා ඉන්නවා. මම ඒක කිව්වේ. ඇතිතරම් දේවල් ජීවිතයට ලං වෙන්න පුළුවන්. හැබැයි හොඳම දේවල් විතරක් ජීවිතයට ලං කරගෙන තියන් ඉන්න ඕනේ. ඇතිතරම් ඔයාට ක්ලාසස් ගුරුවරු මේවා හම්බ වෙන්න පුළුවන්. ඔයාට අපිව හොඳ නම්, ඔයාට අපිව විශ්වාස නම් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාට ගොඩක් දේවල් අපෙන් ලබා ගන්න පුළුවන් කියලා විශ්වාස නම්, ඔයා ඉල්ලන දේ අපි ඔයාට දීලා තියෙනවා නම්, ඔයාට යම් විශ්වාසයක් මේ දවස් සති 3 ඇතුළත ගොඩ නැගිලා තියෙනවා නම්, ඔයාට අපිත් එක්ක එකතු වෙලා ඉන්න පුළුවන්. YouTube එක ඇතුලේ බහුවර්ණ සාකච්ඡා කරන 3 වෙනි සතිය මේක. හොඳද? right. එතකොට ඔන්න පාඩම් ආවරණය කරගන්න, පරණ පාඩම් ඉගෙන ගන්න, ඉස්සරහට යන පාඩම් ඉගෙන ගන්න ආසයි නම් ඕන නම් අපිත් එක්ක වැඩක් කරන්න. ඔන්න අපිට WhatsApp message එකක් දාන්න. ඔයගොල්ලෝ නම්බර එක දාන්නවා 077යි 511යි 97යි 85. හැමෝම දන්න නම්බර එක ඕක. WhatsApp නම්බර එක WhatsApp message එකක් දාන්න. එතකොට අපේ අදාළ පුද්ගලයන්, අපේ කළමනාකරුවන් ඔයාලට message එකක් දෙවි, reply දාවි. මොකද්ද වෙන්න ඕනේ කියලා ඔයා එතකොට කියන්නේ. හරිද? ඔයගොල්ලෝ හැමෝම නම්බර එක දාන්න. නම්බර එක හැමදාම තියෙන නම්බර එක 077යි 511යි 97යි 85. වට ඕන අවශ්‍යතාවය කියන්න අපි වට වැඩේ කරලා දෙන්න සූදානම්. හරි පුතේ. අපි එනවා 11 වෙනි ප්‍රශ්නට. අඛණ්ඩතාවය සංකල්පය යොදා ගන්නා අවස්ථාවලට නිවැරදි උදාහරණ දැක්වෙන කාණ්ඩය. අඛණ්ඩතාවය කියන්නේ අඛණ්ඩ පැවැත්ම කියන සංකල්පය යොදා ගන්න අවස්ථාවලට උදාහරණ. පළවෙනි එකේ කොටු දීලා තියෙනවානේ ජංගම නොවන වත්කම් ගත් මිලට අගය කිරීම. ණයට විකුණුම් වලින් ලැබිය යුතු ණය වත්කම් ලෙස දැක්වීම. වත්කම් සහ වගකීම් ජංගම සහ ජංගම ලෙස වර්ග කිරීම. බැලු බැලමට පළවෙනි එක හරි පුතේ. දෙවෙනි එක ණයමිය වගකීම් ලෙස දැක්වීම. දෙවෙනි එක වැරදි. එතනින් එහා ගෙවන්න ඕනේ නැහැ. එතනින්ම ගැලපෙන්නේ නැහැ වැඩි. තුන්වෙනි එක තොගේ පිරිවැය සහ සුද්ධ කියන දෙකෙන් අඩුවා ගැනීම. වත්කම් පිරිවැයට අගය කිරීම විසුරු හැරීම නිසා කිසිදා සිදු නොවන බව උපකල් වෙනවා. තුන්වෙනි එක ගන්නත් බෑ. හතර උපචිත වියදම් ගැලපීම ඉදිරියට වියදම් ගැලපීම නෑ ඒක ගන්නත් බෑ. පහ ලැබෙයි අපේක්ෂිත ආදායම් හඳුනා නොගැනීම පුතේ 11ට තවත් කියන්න දෙයක් නෑ. 11ට උත්තරේ 1. දැන් මේ සමහර උත්තර මං කියවලා ඒවා අතාරිනවා හේතුව ඒවා ගැලපෙන්නේ නෑ කියන දන්න නිසා. දැන් ඔයාට මේක මම මෙහෙම කියුවට ඔයාට මේක තේරෙන්නේ නෑ. ඒ නිසා 11ට උත්තරේ 1. අකුල එක මෙතන ලියා ගන්න. ලියලා ඔයාට අපි දීලා තියෙන PDF එකක්. ඔයාට අපි දීලා තියෙන PDF එකක්. ඒ මේ උගන්නන එකේ PDF එක කලින් වීඩියෝ ක්ලිප් එකේ තියෙනවා description එකේ දාලා ඒ වීඩියෝ එක ඒ PDF එක ඩවුන්ලෝඩ් කරලා තියාගන්න.
අය මේකේ දාන්නේ PDF එක. හොඳේ. එතකොට ඒ PDF එකේ 11 වෙනි ප්‍රශ්නේ කියවන්න නිදහසේ. කියවලා බලන්න අඛණ්ඩතාවයේ සංකල්පේ නැත්නම් අඛණ්ඩ පැවැත්ම සංකල්පෙත් එක්ක මේවා ගැලපෙනවද? මේ තුනම එතකොට මේ පේලි තුන තියෙනවනේ. එක පේලියක තුනක් තියෙනවා. පළවෙනි උත්තරේට 3යි. දෙවෙනි උත්තරේට උදාහරණ 3යි. මේවා ගැලපෙනවද කියලා බලන්න. පළවෙනි එක හරියන්න නම් මේ තුනම ගැලපෙන්න ඕන උදාහරණ විදියට. දෙවෙනි එක බලනකොට ඒක එකක් ගැලපුන්නේ නැහැ. තුන්වෙනි එක බලනකොටත් එහෙමයි. එතන ගැලපුන්නේ නැති එකක් හම්බුන ගමන් මේ ප්‍රශ්නේ ඉතුරු ටික මං කියවන්නේ නැහැ උත්තරේ. ඉතින් තේරුමක් නැහැ නේ එහෙම කියවලා. ඔයත් බලන්න. පළවෙනි එක ගැලපුන්නේ නැත්නම් එතනින් එහා එක කියවන්නේ නැහැ. ඊළඟ උත්තරේ කියවන්න. එනිසා හොඳට බහුවර්ණ ප්‍රශ්න ලියලා මේක පුරුදු වෙන්න ඕනේ. මේක අත්දැකීම් වලින් ලියන පේපර් එකක්. බහුවර්ණ ප්‍රශ්න කියන්නේ මොන වගේ ලියන එකක්ද? අත්දැකීම් වලින්. ප්‍රශ්න වලට උත්තර ලියලා උත්තර ලියන ක්‍රමයේ ඉගෙන ගත්ත මිනිස්සයා හරියට උත්තරේ තෝරා ගන්න දන්න. එනිසා පුරුදු වෙන්න. ඒකට තමයි අපි මේ උදව් කරන්නේ. 12 වෙනි ප්‍රශ්නය. කාලච්ඡේද සංකල්පයේ අවශ්‍යතාවයේ මතුවීමට හේතු කරුණු නිවැරදිව දැක්වෙන කාණ්ඩය තෝරන්න. කාලච්ඡේද සංකල්පය අදාළ වුණ තැන් බලන්නලු. අකණ්ඩතාවයේ පිළිබඳ උපකල්පනය. නියම ප්‍රතිඵලයේ මැනීමට නොහැකි වීම. නීතියෙන් කාලච්ඡේද නෑ මේ පළවෙනි එක වැරදි. දෙක මුදලියාගේ ස්ථාවරය උපකල්පනය. ඒක ඉතින් ගැලපෙන්නේ නෑනේ. 3 වත්කම් වලට දික්පාලන පැවැත්මක් තිබීම. ව්‍යාපාරී විසිරුව ඇරීමේ තීරණයක් නොමැතිවීම. ආදායම් සහ වියදම් මෙනීම අපහසු වීම. තුන්වෙනි එකේ වත්කම් වලට දික්පාලන පැවැත්මක් තියෙනවා කියලා අපි කාලච්ඡේද වලට බෙදුවේ නෑ. ඉතින් ඒ මුමනාවක් නෑ. 4 මූල්‍ය ප්‍රකාශ වාර්ෂික ඉදිරිපත් කළ යුතු වීම. ගිණුම් කටයුතු භාවය ඊටු කිරීම. ව්‍යාපාරිකගේ පොදු පිළිගැනීම ඒ වීම. නෑ එහෙම එකක් නෑ. 5 ව්‍යාපාරයේ අකණ්ඩව පවතින බව උපකල්පනය කිරීම. මේක හරි. නියම ප්‍රතිඵලයේ මැනිය හැකි ව්‍යාපාරී විසිරුව ඇරීමේදී වීම. ඔව් ඒකත් හරි. නියම ප්‍රතිඵලයේ මයින්න පුළුවන් ව්‍යාපාරේ වහලා දාන දවසේ. හැබැයි ව්‍යාපාරේ කවදා හරි දවසක වහලා දානකම් අපිට පුළුවන් ද ලාභ ගණනය කරන්න නැතුව ඉන්න. අපි කොහොමද තීරණ ගන්න ව්‍යාපාරේ? ඒ නිසා අපිට ලාභ ගණනය අර ව්‍යාපාරේ හරිම දේ ගණනය කරන්න වෙන අවුරුදු අවසානයේ. ඒ නිසා මේ කතා කරන කාලවල අපිට ලාභ ගණනය කරගන්න වෙනවා. ව්‍යාපාරයේ විසිරුවා හරින තෙක් මූල්‍ය වාර්තා ඉදිරිපත් කිරීම ප්‍රමාද කළ නොහැකි. ඔව්. ඇල්මැති පාර්ශ්ව වලට තීරණ ගන්න රජයට මේ පාර්ශ්ව වලට ව්‍යාපාරේ කවදා හරි දවසක වහලා දානකම් මූල්‍ය ප්‍රකාශන හදන්න නැතුව ඉන්න බෑ. ඒ නිසා හදලා දෙන්න ඕනේ. ඒ නිසා 12ට හොඳම උත්තරේ 5 පුතේ. 12 වෙනි ප්‍රශ්නෙට හොඳම උත්තරේ 5. 13 පහත සඳහන් තත්වයන් සැලකිල්ලට ගන්න. ප්‍රශ්නේ අහනවා හිත තත්වයන් අතරින් ප්‍රවර්තන වර්ෂයට ආදායම ලෙස හඳුනාගත යුතු වන්නේ. ප්‍රවර්තන වර්ෂය කියලා කියන්නේ මොකද්ද පුතේ? ප්‍රවර්තන වර්ෂය කියලා කියන්නේ මේ කතා කරන අවුරුද්ද 2021 අවුරුද්දට අපි කියනවා ප්‍රවර්තන වර්ෂය. ප්‍රවර්තන වර්ෂය ඒ කියන්නේ අපි මේ ගත කරන වර්ෂය. මේ ගත කරන වර්ෂයේ ප්‍රවර්තන වර්ෂයේ ආදායමක් විදියට හඳුනා ගන්න පුළුවන් මොනවද කියලා අහනවා මේ උඩ තියෙන හතරෙන්. අපි බලමු එකින් එක. පළවෙනි එක භාණ්ඩ තොගයක පිරිවැය 40000කි. දැනට ඒ වෙළඳ පොලේ 60000කට විකිණිය හැකිය. ඒත් මිල වැඩි වේ යන අදහසින් තොග රඳවාගෙන සිටි. පුතේ අපි කඩේට බඩු ගෙනාව 40000ක් වියදම් කරලා. ඕක වෙළඳ පොලේ විකුණන්න පුළුවන් දැන් 60000කට. ගෙනල්ල ටික දවසක යනකොට 60000 මේ කොරෝනා කාලේ වගේ ගණන් වැඩි වෙලා බලන්න. ඒතර අපිට හිතනවා තව යනකොට තව වැඩි වෙයි. ඒ නිසා තව මේක තියන් ඉමු. එහෙම තියන් හිටියා කියලා ඒක ලාභයකට ගන්න පුළුවන්ද? පුතේ ලාභයකට ගන්න නම් ඒ භාණ්ඩ විකුණලා තියෙන්නම ඕනේ. ලාභයක් විදියට හඳුනා ගන්න නම් මොකද කිව්වේ? ඒ භාණ්ඩ ටික විකුණලා තියෙන්නම ඕනේ. දැන් පළවෙනි එක විකුණලාද? නෑ. එහෙනම් ඒක ආදායමක් විදියට ගන්න බෑ. 2 කෘෂිකාර්මික ව්‍යාපාරයක නෙලීමට ඇති අස්වනු වල වටිනාකම නිශ්චිතවම රුපියල් 1,50,000ක් ඉක්මවන බව ඇස්තමේන්තු කර ඇත. කෘෂිකර්මාන්තික නියලිලා එළවලු වගා කරලා තියෙනවා නම් මේ වගේ අස්වැන්න දැන් නෙලන්න ළඟයි. අනිවාර්යෙන් ආදායම 1,50,000කට වඩා වැඩියෙන් හම්බ වෙනවාමයි කියලා ෂුවර්ලු. ඇස්තමේන්තු ගතයි කියලා කියන්නේ අපේක්ෂා කරනවා. වෙයි කියලා හිතෙනවා.
අපේක්ෂා කරනවා නැත්නම් අපි කියනවා එහෙම ලැබෙයි කියලා හිතනවා. දැන් ලැබිලාද? ලැබෙනවා තියන්න තාම එළවලු නෙලලා නෑ. ඒ කියන්නේ අස්වැන්න තාම නෙලලා නෑ. තාම විකුණලා නෑ. ඒත් ලැබෙයි කියලා හිතනවා. අපේ ඇත්ත එහෙමනේ. මම මේ පාඩම් කරන විදියට මම මේ ඉගෙන ගන්න විදියට උන් එහෙම හිතන්නේ. දැන් මෙතන ඇති එහෙම. මම මේ යන විදියට මෙහෙම ගියොත් නම් ඒ තුනක් දාලා දිස්ත්‍රික් ෆස්ට් එකක් දාලා ඕනනම් අයිලන්ඩ් රෑන්ක් එකේ ෆස්ට් එක දාලා මම කැම්පස් එන්න. මම ජපුර ඇකවුන්ටන්සි කරන්න යන්නේ. එහෙම හිතනවා. හොඳයි පුතේ එහෙම හිතන්න ඕනේ. දැන් මං ආනද ප්‍රශ්නයක්. ඔයා ඒකට හරියන්න වැඩ කරනවද? ඔයා ඒකට හරියන්න වැඩ කරනවද? ඒක තමයි මං ආන ප්‍රශ්නේ. අන්න එතනදී පොඩි ගැටලුවක් තියෙනවනේ. මං ඒකට හරියන්න වැඩ කරනවද කියන එකේ ගැටලුවක් තියෙනවා පුතේ. එහෙනම් ඔන්න හිතලා බලන්න. එහෙනම් දෙවෙනි එක ගන්නත් බෑ ආදායමක් විදියට. 3. රුපියල් ලක්ෂක භාණ්ඩ තොගයක් විකිණීම සඳහා ප්‍රවර්තන වර්ෂයේදී රුපියල් 20000ක අත්තිකාරමක් ලබා ගන්නා ලදී. එම බඩු තොගය ඊළඟ වර්ෂයේදී විකුණන ලදී. 2021 අවුරුද්දේ කෙනෙක් අපිට රුපියල් ලක්ෂයක් දීලා යනවා බඩු ගන්න. හැබැයි මිනිහා බඩු ගන්න ඊළඟ අවුරුද්දේ. බඩු අරන් යන මොන අවුරුද්ද? 2022 අවුරුද්දේ බඩු ඕනේ කියලා කලින් අපිට සල්ලි දීලා යනවා. අපි ඒකට කියන්නේ අත්තිකාරමක් දෙනවා කියලා. අත්තිකාරම. අපිට මේ අවුරුද්දේ ලක්ෂයක් දෙනවා. හැබැයි මිනිහා බඩු අරන් යනවා කියන මොන අවුරුද්දේද? ලබන අවුරුද්දේ. එතකොට ඒක ආදායම වෙන්නේ මොන අවුරුද්දේද? ආදායම වෙන්නේ පුතේ භාණ්ඩ අරන් යන අවුරුද්දේ. ඒ නිසා ඒක ආදායමක් විදියට හටගන්නේ 2022. 2021ට ඒක ආදායමක් වෙන්නේ නැහැ. 4. වර්ෂයේ අවසානයේදී පවතින ණයහිමි ශේෂය මත 12000ක මුදල් වට්ටම් ලබාගත හැක. තියෙන ණයහිමි ශේෂය මත 12000ක මුදල් වට්ටම් ලබා ගන්න පුළුවන්ලු. මෙම ණය වට්ටම් කාල සීමාව තුළ ඊළඟ වර්ෂයේදී බේරුම් කරන ලදී. දැන් ණයහිමියට අර ගෙවන්න ඕන දින ගාන ඇතුළත සල්ලි ගෙවුවොත් ණයහිමිය අපිට වට්ටම් දෙනවනේ පුතේ. ණයහිමිය අපිට වට්ටම් දෙනවනේ. දැන් මෙයා කියනවා මේ කාලය ඇතුළත ඒ කියන්නේ ලබන අවුරුද්දේ තමයි කාලය ඉවර වෙන්නේ. ලබන අවුරුද්දට කලින් සල්ලි ගෙවුවොත් වට්ටම හම්බ වෙනවලු 12000. එහෙම කියලා ගෙවන්නේ කවද්ද? ලබන අවුරුද්දේ ගෙවන්නේ. ලබන අවුරුද්දේ ගෙවන්නේ මොකද? එතකොට ලබන අවුරුද්දේ තමයි ওই වට්ටම ලද වට්ටම කියන එක හම්බ වෙන්නේ ලබන අවුරුද්දේ. එතකොට මේ අවුරුද්දේ ගන්න පුළුවන් ආදායම විදියට බෑ. එහෙනම් 13 වෙනි ප්‍රශ්නෙට ඔය හතරෙන් එකක්වත් ආදායම විදියට හඳුනා ගන්න බෑ. උත්තරේ 5. ඉහත කිසිදු අවස්ථාවකදී ආදායමක් හඳුනාගත නොහැක. 14. ප්‍රවර්තන වර්ෂය තුලදී සිදු වූ ගනුදෙනු සහ සිද්ධීන් කීපයක් පහත දැක්වේ. ඔන්න අහනවා. මේ වගේ ඉහත එක් එක් ගනුදෙනුවේදී හෝ සිද්ධියේදී ප්‍රවර්තන වර්ෂයේ ඉපයූ ආදායම ලෙස සැලකිය යුත්තේ කුමන අගයේද කියලා අහනවා. වටිනාකම කීයද කියලා අහනවා ආදායම විදියට ගන්න ඕන. බලන්න රුපියල් 50000ක් වටිනා භාණ්ඩ 110ක වෙළඳ වට්ටමකට විකුණන ලදී. ණය කොන්දේසිය 10යි 15යි සුද්ධ 60යි විය. ණය මුදල වට්ටමකට යටත්ව ලැබුණි. පුතේ ණයට විකුණලා එහෙනම් ආදායම විදියට ගන්න ඕනේ 50000න් 110යි වෙළඳ වට්ටම අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ 5000යි. 50000න් 5000 අඩු කරන්න එතකොට උත්තරේ එනවා 45000යි. 50000න් 5000 අඩු කරපුවම උත්තරේ එනවා කීයද? 45000යි. එතකොට අර ණය මුදල බේරුම් කරන්න ආපුවම දෙන වට්ටම ඒක දුන් වට්ටම පුතේ. ඒක දුන් වට්ටම. දුන් වට්ටම කියන්නේ වියදමක්. ඒක ආදායමක් වෙන්න බෑ. එහෙනම් අයන්නට එන්නේ උත්තරේ 45000. ආයන්න 80000ක භාණ්ඩ සඳහා 10000ක අත්තිකාරමක් ලැබුණි. අදාළ භාණ්ඩ තොගය ඊළඟ වර්ෂයේදී විකුණන ලදී. 80000ක භාණ්ඩ ඉල්ලලා 10000ක අත්තිකාරමක් දීලා. භාණ්ඩ විකුණන්නේ මොන අවුරුද්දේද? ඊළඟ අවුරුද්දේ. එතකොට අද සල්ලි දීලා තියෙන ඒවා අපේ වගකීමක්. එහෙනම් ඔන්න ඔය ලද අත්තිකාරම් මොකද්ද අපේ වගකීම? අපි ඊට අදාළ භාණ්ඩ ටික දෙන්න ඕනේ ලබන අවුරුද්දේ. එහෙනම් විකුණුම විදියටපත් වෙන්නේ ලබන අවුරුද්දේ. එහෙනම් ආදායම ලබන අවුරුද්දේ. මේ අවුරුද්දට ආදායමක් නැහැ. එහෙනම් දෙවෙනි එකට එන්නේ ආදායම 0යි. 3. බැංකුවේ තැන්පත් කර ඇති ලක්ෂ 5ක ස්ථාවර තැන්පතුව සඳහා
$112 බැගින් වූ පොලිය උපචිතව ඇත. බැංකුවේ තැන්පත් කරලා තියෙනවලු ලක්ෂ 5ක ස්ථාවර තැන්පතුවක්. 112 බැගින් වූ පොලියක් උපචිතයිලු. ඒ ඊළඟ වර්ෂයේදී තැන්පතුවට එකතු කර තිබේ. ඒක ඊළඟ අවුරුද්දේදී තැන්පතුවට එකතු කරලා තියෙනවලු. පුතේ ඊළඟ අවුරුද්ද එකතු කරාට කමන්නේ. ඒක මේ අවුරුද්දට අදාළ පොලියක් නේද ඊළඟ අවුරුද්දේ හම්බ වෙන්නේ. එහෙනම් බලනවා ලක්ෂ 15ට 112 කියන්නේ කීයද? 60000යි පුතේ. ලක්ෂ 5ට 112 කියන්නේ 60000. ඒ 60000 ලබන අවුරුද්දේ ලැබුණට කමක් නැහැ. ඒක අපි මේ අවුරුද්දේ ආදායමක් විදිහට හඳුනා ගන්න ඕනේ. උපචිතයි කියලා කියන ආදායම. උපචිතයි කියලා කියන්නේ පොලිය ලැබිය යුතුයි කියන එක. එහෙනම් අයන්නට 45000යි, ආයන්නට 0යි, එයන්නට 60000යි. උත්තරේ දෙවෙනි එක. 14ට උත්තරේ දෙවෙනි එක. 15 පහත සඳහන් ප්‍රකාශ අධ්‍යයනය කරන්න. ඒත සඳහන් ඒවා අතරින් නිවැරදි වන්නේ මොනවද කියලා අහන්නේ. බලමු. පහක් තියෙනවා. ආදායම කලින් හඳුනාගෙන ඒ මත ඊට අදාළ වියදම හඳුනාගත යුතුය. ඒක හරි. මුලින් ආදායම හඳුනාගෙන ඒ ආදායම ඉපයීම වෙනුවෙන් දරපු වියදම් ටික හඳුනා ගන්න ඕනේ. අපි දැන් මේ දවස්වල 6 වෙනි පාඩම කේවල ස්වාමි ව්‍යාපාර සිද්ධාන්ත පන්තිය උගන්වනවා පුතේ. ඔයාලත් කැමති නම් සම්බන්ධ වෙලා බලන්න. ඒකේ අපි මේ කතාව උගන්වනවා ගණන් හදන්න. මේ වගේ ගණන් හදන්න උගන්වනවා. දෙවෙනි එක කියනවා ආදායම ස්වායත්ත විචල්‍යයක් ලෙසත් වියදම පරායත්ත විචල්‍යයක් ලෙසත් සැලකිය හැකිය. ඔව්. ආදායම තනිව නැගී සිටින්නේ වියදම ආදායම මත නැගී සිටිනවාලු. එයන්න ආදායම උපලබ්ධි සංකල්පය අනුවත් වියදම ගැලපුම් සංකල්පය අනුවත් හඳුනාගත යුතුයි. ඔව්. සංකල්පවලදී අපිට උගන්වනවා ආදායම උපලබ්ධි සංකල්පය. උපලබ්ධි කියන්නේ ජනිත වෙලා තියෙන ආදායම, වියදම ගලපන්නේ ගලපන සංකල්ප නැත්නම් ගැලපුම් සංකල්පයට අනුව. ඒකත් හරි. 4 ආදායමට ඍජුව සම්බන්ධ කර හඳුනාගත හැකි වියදම් ඒ ගෙවූ කාලච්ඡේදය නොසලකා ආදායමට අදාළ වියදම් ලෙස හඳුනාගත යුතුයි. පුතේ මේ අවුරුද්දේ ආදායම උපයන්න දරපු වියදමක් තියෙන. උදාහරණ විදුලි වියදම්. මේ අවුරුද්දේ ආදායම වෙනුවෙන් දරනවා මේ අවුරුද්ද විදුලි වියදම්. හැබැයි විදුලි වියදම ගෙවන්නේ ඊළඟ අවුරුද්දේ 2022. එතකොට ගෙවුව අවුරුද්දේ නෙමෙයි ඒක වියදම් විදියට ගන්නෙ. ආදායම උපයන්න වියදම දායක උනේ මේ අවුරුද්ද නිසා වියදම මේ අවුරුද්දට අදාළව හඳුනා ගන්න ඕනේ. එතකොට ඊයන්න හරි. ඊයන්න ආදායමට ඍජුව සම්බන්ධ නොවන වියදම. ආදායම හඳුනාගත් කාලච්ඡේදයට සම්බන්ධ කර හඳුනාගත යුතුයි. ආදායමට ඍජුව සම්බන්ධ නොවන වියදමක් තියෙනවලු. ඒවා ආදායම හඳුනාගත් කාලච්ඡේදයට සම්බන්ධ කර හඳුනාගත යුතුයි. හරි පුතේ. ඒකත් හරි. ඒකත් ගන්න ඕනේ. එහෙනම් උත්තරේ මේ පහම හරි. උත්තරේ 5. 15 වෙනි එකට උත්තරේ 5. right. පුතේ අපි තුන්වෙනි වීඩියෝ ක්ලිප් එකේ වැඩ ටික බහුවර්ණ ප්‍රශ්න කතා කිරීමේ වැඩ ටික අපි මෙතනින් නතර කරනවා. අපි ලබන සතියේ කතා කරමු මේකේ 16 වෙනි ප්‍රශ්නයේ සිට ඉතුරු ප්‍රශ්න ටික. right. එහෙනම් හැමෝටම අයබුවන් විශ්වරය ජය වේවා.